අද ධර්ම දේශනාව සිදු කරනකොට දේශනාවේ මාතෘකාව බවට පත් කරගන්නේ ධම්ම දායාද කියන සූත්‍ර දේශනාව. ශාස්තෘන් වහන්සේගේ දායාදය. මේ දේශනාව මුල් කරගෙන මීට කලින් ධර්ම දේශනා දෙකක් සිද්ධ කරලා තියෙනවා. ධම්ම දායාද සූත්‍රයේ ඇසුරෙන් කෙරෙන තුන්වෙනි ධර්ම දේශනාවයි අද අපි මේ සිද්ධ කරන්න සූදානන් වෙන්නේ. ශාස්තෘන් වහන්සේගේ දායාදය කියන කාරණාව සම්බන්ධයෙන් මුල් දේශනා දෙකේදී අපි කරුණු බොහොමයක් සාකච්ඡා කළා. බුදුරජාණන් වහන්සේගේ අවවාදය මහණෙනි මේ ධර්මය නිසා මේ ශාසනය නිසා ලැබෙන ආමිසයට දායාද වෙන්න එපා. ධර්මයට දායාද වෙන්න. ඒ කාරණාව පැහැදිලි කරනකොට දීඝනිකායේ සඳහන් කරපු කරුණු කීපයක් තමයි අපි දෙවනි දේශනාවේ සාකච්ඡා කළේ. එතන සඳහන් කළා බුදුරජාණන් වහන්සේට සත්කාර කරන ලද්දී. යමෙක් බුදුරජාණන් වහන්සේට සත්කාර කරනවන. ගරුකාර කරන ලද්දී. ගරු කරනවන. මානිත කරන ලද්දී. පූජා කරන ලද්දී. ගරු කරනවන පූජා පවත්වනවන ඒ අයට බොහෝම ප්‍රත්‍ය ලැබෙනවා කියලා. ඒ කාරණාටිකේ අද අපිට සාකච්ඡා කරන්න තියෙන අපචිත කරන ලද්දී. අපචිත කරන ලද්දේ කියලා කියන්නේ වන්දනාමාන කරන ලද්දී. එතකොට බුදුරජාණන් වහන්සේට සත්කාර කරනවන බුදුරජාණන් වහන්සේට ගරු කරනවන බුදුරජාණන් වහන්සේ ළඟ පූජා පවත්වනවන භාග්‍යවතුන් වහන්සේ පුදනවන බුදුරජාණන් වහන්සේට නොයෙක් ආකාරයෙන් උපහාර දක්වනවන. ඒ වගේම බුදුරජාණන් වහන්සේට ශ්‍රද්ධාවෙන් වඳිනවනං ඒ අයට හරියට ආමිස ලැබෙනවා. ප්‍රත්‍යලාභ ලැබෙනවා. නමුත් දේශනා කළා මේ එක කාරණාවක්වත් ඒ ප්‍රත්‍ය බලාපොරොත්තුවෙන් කරන්න එපා. තමන්ගේ විමුක්තිය වෙනුවෙන්ම ඒ හැම කටයුත්තක්ම කරන්න කියලා. එමනම් පින්නතුනි මේ අපචිත කරන ලද්දී වන්දනාමාන කරන ලද්දී කියන කාරණාව අපි ටිකක් විස්තර කරගමු. මොකක්ද මේ වන්දනාමාන කරන ලද්දී කියලා කියන්නේ. පින්නතුනි වන්දනා කරන කියලා සඳහන් කළේ ඉන්න තැනින් නැගිටිනවා. ගරු කළ යුතු කෙනෙක් දැක්කහම ඉන්න තැනින් නැගිටිනවා. ආසනයෙන් නිමන්ත්‍රණය කරනවා. තමන්ට වඩා ගරු කෙනෙක් තමන්ට වඩා උසස් කෙනෙක් තමන්ට වඩා සීලයෙන් ගුණයෙන් වැඩිමහල් කෙනෙක් තමන් ළඟට ආවහම විශේෂයෙන් තමන් ඉන්න ආසනය තමන් ඒ ආසනයෙන් නැගිටලා ආසනය පිළිගන්නවා. එතන තමන් ඉන්න ආසනයට වඩා මහේශාක්‍ය ආසනයක් වෙන නැත්තං තමන්ගේ ආසනයෙන් නිමන්ත්‍රණය කරනවා කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතුනි මේ වන්දනා කරනවා කියලා කියහම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචාංගයක් තමන් තුළ උපදවාගෙන වන්දනා කළ යුතුයි කියලා. පංචාංගයක් මත පිහිටලා වන්දනා කළ යුතුයි කියලා කියන්නේ. තැන් අපි සාමාන්‍යයෙන් දන්න විදිහට අපි කියනවා පසඟ පිහිටවල වඳිනවා කියලා. එකයි මේ පංචාංගයක් උපදවල වඳිනවා කියලා කියන්නේ. එතකොට ත්‍රිපිටකයේ සඳහන් විදිහට හරියටම පසඟ පිහිටවල වඳින්නේ කොහොමද කියන කාරණාව අපි විශේෂයෙන් දැනගන්න ඕනේ. එතන විශේෂයෙන් ධර්මයේ සඳහන් කරනවා මුලින්ම දන ගහගෙන අපේ දෝත එකතු කරන්න ඕනේ හරියට මල් පොහොට්ටුවක් වගේ. සමහරලාට අත්ලට අත්ල තද කරගන්නත් පුළුවන්. ඒ ක්‍රමය අනුමත කරන්නේ නෑ.
දෝත එකතුනාම මැද හිස් බවක් තියෙන්න ඕනේ. එතකොට තමයි මල් පොහොට්ටුවක් වගේ එකතුවෙන්නේ. එහෙම එකතු කරලා දෝත නලලි තියාගන්නවා. නලල මත තියාගෙන අපි සාමාන්‍ය වදින ක්‍රමයට පාත්වෙනවා. ඒ පාත්වෙනකොටත් දෝත තියෙනෙ නලල මතමයි. ඊළඟට නලල බිම තියල අපේ අත වන්දනාව ලබන උතුම් කෙනාගේ පතුල මත තියෙනවා. පතුල මත තියලා හාත් පස සම්බාහනය කරනවා. බිලිඹ පැත්තේ ඉඳල හාත් පස සම්බාහනය කරනවා. එම සම්බාහනය කර තමයි වඳින්නේ. ඒක තමයි ශාසනයේ උතුම් වන්දනාව. සමහර වෙලාවට වඳිනකොට සමහර අය නමත් කීවා. කොසොල් රජ්ජුරු බුදුරජාණන් වහන්සේ ළඟ දනගහල බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල දෝතින් අරගෙන හාත් පස සම්බාහනය කර වදිනකොට ස්වාමීනි මම කොසොල් රජුවෙමි ස්වාමීනි මම කොසොල් රජුවෙමි සුගතයන් වහන්ස මම කොසොල් රජුවෙමි භාගිතුන් වහන්ස මම කොසොල් රජුවෙමි කියලා තමන් කවුද කියන කාරණාව හඳුන්වා දෙමින් වන්දනා කරලා තියෙන. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිරිනිවන් පාණ්ඩ බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලන්ට වැඩපු වෙලාවේ. බුදුරජාණන් වහන්සේ ළඟ දැනගෙන දනගහගෙන භාගිතුන් වහන්සේගේ සිරිපාද පද්මය මත තමන් වහන්සේගේ අත් පිහිටවල ඒ විදිහටම සම්බාහනය කර වඳිනවා. බුදුරජාණන් වහන්සේ ඒ වන්දනා කරන්නේ කවුද කියලා නොදන්නව නෙමෙයි. නමුත් වටේ බලාගෙන ඉන්න අය. ඒ අය දන්නේ නෑ මේ කවුද කියලා හුඟක් අය. මොකද කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඉවත් වෙලා ගිහිල්ලා 12 අවුරුද්දක් වගේ දීර්ඝ කාලයක් චද්දන්ත භවනේ තමයි වැඩ හිටියේ. එතකොට ඔය 12 අවුරුද්ද තුල ශාසනයට ආව අලුත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ දැකලා නැහැ. නමුත් මේ ශාසනයේ පළමුවෙන්ම ධර්මාවබෝධය කළා කෙනා කියලා අහලා තියෙනවා. නමුත් අඳුරන්නේ නැහැ. අන්න ඒ වෙලාවට බුදුරජාණන් වහන්සේ ළඟ මේ තරම් සමීපව වැඳ වැටෙන මේ මහල්ලා කවුද කියලා හිතුණොත් මේ මහලු භික්ෂුව කවුද කියලා හිතුණොත් එහෙම හිතපු කෙනාට නිරයේ දොර ඇරෙනවා කියලා සඳහන් කරන්නේ. ඒ තරම්ම ගුණේ මහත්. ඒ නිසා මේ පස්චිම ජනතාවට අනුකම්පාවෙන් තමයි තමන්ගේ නම කියන්නේ. එතකොට ලොකු පැහැදීමක් ඇති වෙනවා මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේට අනුව මුලින්ම සසරින් එතර වෙච්ච ඒ මහා ශ්‍රාවකයාද මේ කියලා හිතෙන්නේ. එතකොට ආන්ගේ ශ්‍රද්ධාව නිසා සමහර වෙලාවට බලාගෙන ඉන්න කෙනාගේ පවා දෝත නලලට එනවා. සාදු සාදුවේ මහා පුරුෂයාද මේ. එහෙම කෙනෙකුට හිතෙනවා නම් එහෙම හිතුන අය වෙනුවෙන් සුගතියේ දොර ඇරෙනවා කියලා සඳහන් කරනවා. ආන්ගේ පස්චිම ජනතාව නිරය පැත්තට හැරෙන එක ගමන් කරන එක නවත්තන්නයි ඒ අයට ඇහෙන්ඩයි මම කවුද කියා වඳින්නේ. නමුත් ඒ වඳින වෙලාවට සිරිපාද සම්බාහනය කර වැන්ද. එනම් ඒ වඳිනකමේ අපි ත්‍රිපිටකයේම සඳහන් වෙනවා. එනම් ඒකයි මෙතන පංචාංගයක් උපදවල වඳිනවා කියලකිවේ පසඟ පිහිටවල වන්දනා කිරීම. නමුත් පින්නතුනි අපි වන්දනා කරනකොට බුදුරජාණන් වහන්සේට වඳිනවන භාග්‍යතුන් වහන්සේ මොන තරම් පිරිසිදුද කියන කාරණාවට අපි විශේෂයෙන් යා යුතුමයි. අපි හැම පැත්තෙම අපිරිසිදුමයි. අපිට බුදුරජාණන් වහන්සේ ළඟට අවස්ථාවක් තියෙනවනම් යන්න ඒ බුදුරජාණන් වහන්සේගේ කරුණාව තියෙන හින්දා මිසක් නැත්තම් අපිට කොහොමවත් යන්න ලැබෙන්නේ නැහැ. අපි සාමාන්‍ය කල්පනා කෙරුවොත් කුණු සහිතව කබ හොටු කඳුළු පෙරාගෙන
ඉතාමත්ම අපිරිසිදු වස්ත්‍ර ඇඳගෙන දුර්ගන්ධය හමමින් අපි ප්‍රභූවරයෙක් ගාවට යන්න આવුත්. ඒ ප්‍රභූවරයාගේ ආරක්ෂක නිලධහරින් ඒ විදිහට අපිට ඒ ප්‍රභූවරයා ගාවට යන්ඩ දෙයිද කියන කාරණාව අපි හිතන්ඩුවනේ. අපිට බොහෝ වෙලාවට යන්ඩ ලැබෙන්නේ නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ ගාවට යනකොට ඒ පුද්ගලයට වඩා අපි හුඟාක් අපවිත්‍රයි. ඒ පුද්ගලයත් අපවිත්‍රයි. නමුත් අර ප්‍රභූවරය ගාවට යනකොට යන්ඩ දෙන්නේ නෑ අපවිත්‍ර නිසා. හැබැයි ඒ ආරක්ෂක නිලධහරින් දකින්නේ මේ පුද්ගලයාගේ බාහිර තියෙන අපවිත්‍ර බව. නමුත් බුදුරජාණන් වහන්සේ ගාවට අපි යනකොට අපේ බාහිර අපවිත්‍ර බවට වඩා අභ්‍යන්තර අපවිත්‍ර බව බුදුරජාණන් වහන්සේට පේනවා. රාගයෙන් කිලුටු වෙලා, ද්වේෂයෙන් කිලුටු වෙලා, මෝහයෙන් කිලුටු වෙලා, මානයෙන් කිලුටු වෙලා, කෙටියෙන් සඳහන් කළොත් පිට පැත්තෙන් අපි හොඳට ඇඳල පැළඳලා බොහෝම පිරිසිදුවට ආභරණ පැළඳලා සුවඳ ගල්වලා හිටියට අභ්‍යන්තරයෙන් කෙලෙස් කුණුවලින් කුණු වෙලා තමයි අපි ඉන්නේ. කෙලෙස් වලින් කුණු වෙලා. ඒ කෙලෙස්වල දුර්ගන්ධයේ බාහිර තියෙන කුණුවල දුර්ගන්ධයට වඩා බොහොම ප්‍රබලයි. ක්ලේශයක් තිබුණ පාටක්පත් හොයාගන්න නැති. ඉතාම නිර්මල බුදුරජාණන් වහන්සේ ගාවට අපි වගේ කුණු ගොඩවල් එනවට භාග්‍යතුන් වහන්සේ අනුකම්පාව නිසා ඉවසනවා මිසක් නැත්තන් කොහොමත් කැමති නෑ. නමුත් අපි බුදුරජාණන් වහන්සේ නිසාම ඒ කෙලෙස් ප්‍රහීණය කරගණ්ඩ හදන නිසා අභ්‍යන්තරයේ කුණු ඉවත් කරගණ්ඩ වීර්ය වඩන අතර බාහිර පිරිසිදු බවකුත් බුදුරජාණන් වහන්සේ ළඟට වඩින වෙලාවට යන වෙලාවට තේන එක හරි වටිනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ ගාවට යන හැම මොහොතකම හොඳට නාගෙන හොඳට පිරිසිදු වෙලා අලුත් වස්ත්‍ර ඇඳගෙන පිළිවලට කෙස්්ටික පීරගෙන යන එක හරි වටිනවා. සැවත් නුවර ජේතවනාරාමි සුගන්ධ කුටිය ඇතුළට ගිහිල්ල වන්දනා කරන්න අවස්ථාවක් ලැබුණ නං ඒ සුගන්ධ කුටිය ඇතුළට මම යන්නේ කොහොමද කියන කල්පනාව තමන්ගේ හිතින් ඇති කරගන්නටුවනේ. ඒ සුගන්ධ කුටියට ගිහිල්ල වන්දනා කරන්න ලැබුණ නං මම යන විදිහටම විහාර මන්දිරය ඇතුළට බෝමළුවට චෛත්‍ය මළුවට යන්ඩ උත්සාහ කළුත් ජීවමාන බුද්ධ සංඥාවක් අපේ හිතේ පෙරදරි කරගෙන තමයි අපි එතෙන්ට ඇතුල් වෙන්නේ. එතෙන්ට ඇතුල්වෙන්ඩ ඇතිවෙන සිතුවිල්ලම එතෙන්ට යාම සඳහාම ශරීරයේ ගත පිරිසිදු කර ගැනීම මහත් වූ ආනිසංසදායකයි. එහෙමනම් අපිත් ගිහිල්ල බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල සම්බාහනය කරලා වඳින්ට ලැබුණොත් අපි හිතන්ඩ ඕන පින්නතුනි මගේ අතේ මේ තරං කුණු තියෙනවා. අත්ලට දාඩිය දාලා තියෙනවා. නොයෙක් දේවල් අතින් අල්ල ඉඳල තියෙනවා. ඒ වගේ කුණු දූවිලි බොහෝසේ අතේ තැවරිල්ලා තියෙනවා. මේ කුණු පිරිච්ච අතින් මේ තරං පිරිසිදු බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල මට ස්පර්ශ කරන්න පුළුහන්ද කියන සංකල්පයට යන්නම වෙනවා. මේ හැමතැනම මේ තියෙන්නේ ශ්‍රද්ධාව. ඒ සංකල්පයට යම් කෙනෙක් එනවනං කවදාවත් බුද්ධ වන්දනාවට යන්න හිතෙන්නේ නෑ දෑත පිරිසිදු කරන්නේ නැතුව. අත පිරිසිදු කරගෙනම තමයි බුදුරජාණන් වහන්සේ ගාවට යන්න හිතෙන්නේ. මේ කරුණුත් ශ්‍රද්ධාවෙන් හිතනවනං ගරු කටයුතු කෙනෙකුට වන්දනාමාන කරන හැම වෙලාවකම අපි අතපයි පිරිසිදු කරගෙනම යනවා. ඊළඟට පින්නතුනි බුදුරජාණන් වහන්සේටත් භික්‍ෂූන් වහන්සේලාටත් උපන් ලාභ සත්කාර මහා ගංගා දෙකක් ගලනවා වගේ සඳහන් කළා. ඇයි එහෙම වෙන්නේ? බුදුරජාණන් වහන්සේ නම් සංසාරේ බුද්ධත්වය වෙනුවෙන් පාරමිතා පුරණකොට
දාන පාරමිතාව විශේෂ පාරමිතාවක්. අපේ බුදුරජාණන් වහන්සේගේ ආයුෂ කෙටි බවත් සසර පිරූ පාරමිතා සියල්ලෙගෙම ආමිස ලාභය මේ කෙටි කාලයක් තුළ ලැබෙන්ඩ කාලසීමාවක් නැති නිසා මේ විදිහට ලැබුණ කියල සඳහන් කරනවා. එනම් ගංගාවල් දෙකක් ගලනවා වගේ. භික්‍ෂු මහසංඝයාටත් භාග්‍යතුන් වහන්සේටත් ලැබෙන ආමිසය. එතකොට ඇයි භික්‍ෂු සංඝයාට ලැබෙන්නේ? අපි මුලින් සඳහන් කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මගට අවතීර්ණ වෙච්ච නිසා. එහෙම නැත්තන් කාටද භික්‍ෂු කියල කියන්නේ. දිවි හිමියෙන් බුද්ධරතනයටත් ධර්මරතනයටත් අනුව කටයුතු කරනවා කියල පොරොන්දු වෙච්ච පිරිසක්. බුද්ධරතනයට ධර්මරතනයට අනුව තමන්ගේ මුළු ජීවිතයම පරිත්‍යාග කරපු පිරිසකට තමයි භික්‍ෂු කියල කියන්නේ. එනම් බුලින් කතා කරපු සත්කාර, ගරුකාර, මානිත, පූජිත ඒ සියලුම දේවල් ඒ භික්‍ෂු සංඝයාළඟ තියෙනවා. කවුරු වෙනුවෙන්ද? බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. ආන්ගේ ශාසනයට ගරු කරමින් ප්‍රතිපදාවට ගරු කරමින් හැසිරෙන නිසා ඒ සංඝයාටත් ලැබෙන ලාභ සත්කාරවල කිසි අඩුවක් නෑ. අපි වුණත් වන්දනාමාන කරන්න දානයක් දෙන්න යනකොට අහවල් තැන මනාව බුදුරජාණන් වහන්සේට ගරු කරනවා. අහවල් තැන මනාව ධර්මරතනයට අනුව ජීවිත ගත කරනවා. එහෙම හැසිරෙන පිරිසකට අපි කියනවා සිල්වත් කියලා. ඒ සිල්වත් තැනකට ගිහිල්ල පුද පූජාවල් පවත්වන්ට අකමැති කෙනෙක් නෑ. ආගේ නිසා අපිත් යන්න කැමති. එතකොට අපි ඒ තැන්වලට යනකොට නිකම්ම යනව නෙමෙයි. සිව් පසේ ඕන තරන් අපි අරගෙනයි යන්නේ. හොඳම දේවල් වලින් අරගෙනයි යන්නේ. එතකොට හැමෝම යන්ඩ පටන්ගත්ත හම ඒ තැන්වලට හොඳම සිව් පසේ ඕන තරන් ලැබෙනවා. එතකොට ඒ මොනවද ලැබෙන්නේ? ලාභ සත්කාර. කවුරු නිසාද? බුද්ධ රතනයටත් ධර්මරතනයටත් අනුව ජීවිතය පවත්වන නිසා. ආං ඒකයි සඳහන් කළේ භාග්‍යතුන් වහන්සේටත් භික්‍ෂු සංඝයා වහන්සේලාටත් උපන් ලාභ සත්කාර මහා ගංගා දෙකක් ගලනවා වගේ කියලා. මෙතන භික්‍ෂු සංඝයා කියහම භික්‍ෂුණී සංඝයාත් එතන ඉන්නවා. ක්‍රමක්‍රමයෙන් ප්‍රත්‍යවලට ගරු කරන භික්‍ෂු පිරිසක් පහළ වෙනවා. දේශනා කළා එහෙම ලැබෙන්ඩ පටන් ගත්තහම. අර මනාව සිල්වත්ව සියල්ල අත්හැරල හිටපු භික්‍ෂු සංඝයා අතර. ටික ටික ඒ ගුණධර්මවලට වඩා මේ ප්‍රත්‍යවලට ගරු කරන පිරිසක් හැදෙන්ට පටන් ගන්නවා කියලා. සිව් පසේට ගිජුවෙච්ච පිරිසක් හැදෙන්ට පටන් ගන්නවා කියලා දේශනා කළා. පෘථග්ජන හිත එහෙම වෙනස් වෙනවා කියන එක පුදුමයට කාරණාවක් නෙමෙයි. ඒක එහෙමමයි. එතකොට තමන්ට හොඳට උපකාර කරන හොඳට සත්කාර කරන දායකයෝ කෙරෙහි විශේෂයෙන් සැලකිලි සත්කාර දක්වන්න ඉදිරිපත් වෙනවා. හැබැයි ඒ සත්කාර තුළ වංචනික ධර්ම ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මේ අයට මේ විදිහට සලකහම අපිට තව තවත් ප්‍රත්‍ය පහසුකම් ලැබෙයි. එතකොට තමන්ගේ හිතේ මේ සත්කාරය මොකක් උදෙසාද? තව තවත් වැඩියෙන් ප්‍රත්‍ය පහසුකම් සත්කාර වෙනුවෙනුයි. නමුත් අරමුණ ඒක නොවිය යුතුයි කියන එකයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. තමන්ට සිව්පසයෙන් සලකපු කෙනාටත් තමන්ට සලකන්ඩ කිසිම සිව්පසයකින් පරිත්‍යාගයක් කරන්න නැති අන්ත අසරණ මහල්ලටත් දෙන්නටම සැලකිය යුත්තේ එකම විදිහටයි. එදාට සිව්පසයට ගිජු බවක් එතන පෙන්නන්නේ. ගිජු නොත් සිව්පසේ සපේ අයට වැඩිපුර සලකනවා. එහෙම නොවිය යුතුයි. ආන්ගේ ප්‍රත්‍ය පහසුකංවලට ඔබ දායාද නොවිය යුතුයි. ඒ හැම එකක්ම උපේක්ෂාවෙන් ඉවසිය යුතුයි. භාග්‍යතුන් වහන්සේගේ අවවාදයට අනුව ධර්මානුකූල ජීවිතයකටයි කැමති විය යුත්තේ. ඒ නිසා සඳහන් කළා
බුදුරජාණන් වහන්සේගේ කාලේ පහළ වුණ මේ පිරිස අදත් ඒ විදිහටම ඉන්නවා කියලා. එනම් මේ ප්‍රත්‍යවලට ගරු කරපු පිරිසක් එදත් හිටිය අදත් ඉන්නවා. සඳහන් කළා ඊට අමතරව භාග්‍යවතුන් වහන්සේගේ කාලේ දහවල් දානින් පස්සේ අතිරේක ඉතුරුවන ප්‍රත්‍යලාභ තව තියෙනවා. උක් කකුරු උක් පැණි ගෙනාපු දේවල් ඉතුරුයි. තලතෙල් මී පැණි ගිතෙල් ගෙනාපු දේවල් ඉතුරුයි. ආන් ඒ නිසා යම් පිරිසක් ඔය ගිතෙල් අපට දෙන්න, ඔය තලතෙල් අපට දෙන්න, ඔය උක් පැණි අපට දෙන්න, අපේ ශාස්තෘන් වහන්සේට පූජා කරන්න අපට දෙන්න. ආන් එහෙම කියා ඉල්ලන්ඩ පටන් ගත්ත කියලා. එහෙනම් එහෙම පිරිසක් බුද්ධ කාලෙත් හිටිය කෙලෙයි සඳහන් කරන්න. මේ දේවල් විශේෂයෙන් කතා කර ඉල්ලනවා කියලම කියනවා. දායක මහත්‍යාවක මෙහාට ගේන්ට, උපාසක මහත්‍යාවක මෙහාට ගේන්ට. ආන් එහෙම කතා කර ඉල්ලන පිරිසක් එදා හිටිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපේ ආචාර්යන් වහන්සේට අපේ උපාධ්‍යයන් වහන්සේට දෙන්ඩ මේක වටිනවා. නිසි වෙලාවේ කැප වෙලාව අපි පිළිගන්වන්නන් ඕක ගේන්ඩ කියලා කටින් කියා ඉල්ලවා කියලා සඳහන් කරනවා. නමුත් පිනතින බුදුරජාණන් වහන්සේ මේ ශබ්ද ඇති කරන භික්‍ෂූන් වහන්සලට හරි අකමැති. යම් තැනක ශබ්ද ඇති කරනවන, යම් තැනක කෑකෝ ගහනවන බුදුරජාණන් වහන්සේ කොහොමත් කැමතිනේ. යම් තැනක ශබ්දයක් කලබලයක් ඇහෙනවනං සමහර වෙලාවට බුදුරජාණන් වහස විමසලා තියෙනවා. මාළු කාරයෝ මාළු අල්ලනකොට කෑගහනෝ වගේ මේ හඬනගන්නේ කවුද කියලා. එහෙම කෑකෝ ගහපු සමහර භික්‍ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහස යන්ඩ කියලා තියෙනවා. භාගිතුන් වහස වැඩඉන්න තැනින් යන්ඩ කියලා තියෙනවා. අර යසෝජ මහරහතන් වහන්සේට එහෙම. යසෝජ කියන දීවරයෙක්, දීවර නායකෙක්. එයා එක්තරා සිද්ධියක් නිසා සසර බය ඇති කරගෙන තමන් යටත හිටපු දීවරයෝ 500ක් එක මහණ වුණා. හැබැවින්ම දීවරයෝ. ඒ නිසා කොහොමත් මේගොල්ලන්ගේ කටේ සද්දි වැඩි. එක දවසක් සද්දි ඇහිලත් බුදුරජාණන් වහන්සේ අහනවා මාළු කාරයෝ මාළු අල්ලනකොට කෑ ගහනවා වගේ කවුදේ කෑ ගහන්නේ කියලා. හැබෑවටම ඒ මාළු කාරයෝ බැහැර වෙන්ඩ කිව්වා. යන්ඩ කිව ඇතන. ඒ 500 දෙනාම බැහැර වුණා බුදුරජාණන් වහන්සේ ගාවී. හැබැයි බැහැර වෙලා ගිහිල්ල මේ යසෝජ කියන භික්‍ෂූන් වහන්සේ තමන්ගේ අනික් 500 දෙනාට කතා කරලා කියනවා බුදුරජාණන් වහන්සේ අපිට උපකාරයක් කළා. මොකක්ද උපකාරය? අපිට යන්ඩ කිව්වා. ඇයි යන්ඩ කීවේ? බුදුරජාණන් වහන්සේ කැමති විදිහට හැසුරුණේ නැති හින්දා. එනම් හොඳට මතක තියාගණ්ඩ නැවත භාග්‍යතුන් වහස ගාවට යනකොට. භාගිතුන් වහස කැමති විදිහට එතෙන්ට යන්ඩ සූදානන් වෙන්ට. පිඩතුන මේ සියලු දෙනාම ධර්මාවබෝධය ලබල මාර්ග පල ලබල තමයි බුදුරජාණන් වහන්සකාවට යන්න ඊළඟ පාරයනකොට. නමුත් අර නායකය සඳහන් කළා අපිට අනුකම්පා කලා කියලා. එදා එතනින් යන්න කීවෙ නැත්තං සමහරලාට ඒ මාර්ගඵල අධිගමේ තවත් පරක්වෙන්ඩ තිබ්බා. යන්ඩ කියපු නිසා තමයි ගිහිල්ල කාරණාව තීරණය තේරුම් අරගෙන කාරණාවට මනාව යෙදනි. එන මෙතන සඳහන් කරනවා මේ ලාභ සත්කාර වෙනුවෙන් භික්‍ෂූන් වහසල කලකෝල හල් කරනවට බුදුරජාණන් වහස කොහොමොත් කැමති නෑ කියලා. ආහාර බෙදා ගැනීම සඳහා කෑකෝ ගහන එක ඒ තරම් හොඳ මදි කියල තමයි බුදුරජාණන් වහන්සේ කල්පනාව. හැබැවින්ම එක හොඳ මදි නිසා බුදුරජාණන් වහන්ස කල්පනා කරනවා මේ ප්‍රශ්නය විසඳන්නේ කොහොමද. නොයෙක් ප්‍රශ්නගාව ගැටලු ඇතිවෙච්ච තැන්වල බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පැනිව්වා. නමුත් දැන්
ප්‍රත්‍ය පහසුකං එපා සිව්පසේ එපා කියල ශික්ෂාපදයක් පනවන්න පුළුවන්ද. එහෙම ශික්ෂාපදයක් පනවන්න පුළු හංකමක් නෑ මේ ශාසනී. මොකද භාගිතුන් වහස දන්නවා එහෙම කෑකෝ ගහනක නුසුදුසී නමුත් බුදුරජාණන් වහන්සේට සංවේගයක් උපදිනවා. ඒ කෑකෝ ගහන භික්‍ෂූන් වහසල පිළිබඳව. මේ වාගේ උතුම් නිර්මල ශාසනයකට ඇවිල්ලත් ධර්ම ගරු පිරිසක් බවට පත්තෙන්ට බෑ. ශාස්තෘන් වහන්සට ගරු කරන පිරිසක් බවට පත්තෙන්ට බැරි වුණා කියලා තමන් වහන්ස ගැන දුකක් හිතෙනවද කවදාවත් නෑ. අපේ අම්මයි තාත්තයි කැමති විදිහට අපි හැදුන් නැත්තං. ඒ දෙන්න කැමති විදියට අපි හදන්ඩ බැරි වුණොත් ඒ දෙන්නට දුක හිතෙන්ට පුළුවන්. මෙච්චර දුක්වින්ද මෙච්චර මහන්සි වුණා මෙච්චර වියදන් කෙරුවා උගන්නන්ඩ පුදුම කැපකිරීමක් කළා නමුත් මගේ මහන්සිය මගේ වියදම ඔක්කොම වතුරේ ගියා බලාපොරොත්තු වෙච්ච තැනට මේ දරුවෝ ආවේ නෑ කියලා කනස්සල්ලක් කනගාටුවක් ඒගොල්ලන්ට ඇතිවෙනවමයි. නමුත් මේ භික්‍ෂූන් වහන්සේලා මෙහෙම වුණා කියලා බුදුරජාණන් වහන්සේට තමන් වහන්සේ ගැන කනගාටුවක් ඇතිවෙන්නේ. නමුත් සංවේගයක් උපදිනවා ඒ අය පිළිබඳව. ලොවතුරා බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉන්න වෙලා වෙත්. ඒ භාග්‍යතුන් වහන්සේගේ ආශ්‍රය ලබා ඉන්න වෙලා වෙත්. මේ භයානක සංසාරයෙන් එතරයන්ට වීරය නොකර මේ ලාභ සත්කාර වෙනුවෙන් කෑකෝ ගහන භික්ෂූන් පිළිබඳ සංවේගයක් උපදින. නමුත් පිඩතුනේ සඳහන් කරනවා මේ කුලපුත්‍රයන්ගේ ශ්‍රමණ ධර්මය ආහාරය සමඟ බැඳිලයි තියෙන්. ඒකයි මුලින් සඳහන් කළේ සිව්පසේ තහනං කරන්න බෑ. මොකද ජීවිතය පවත්වන්න ගුණ ධර්ම සම්පූර්ණ කරන්න සිව්පසේ අවශ්‍යයි. එනම් මේ කුලපුත්‍රයන්ගේ ශ්‍රමණ ධර්මය මේ ආහාරය සමඟ බැඳිලයි තියෙන්නේ. දවසකට වරක්වත් ආහාර අවශ්‍යයි. දවසකට දෙවේලක් වැළඳුව සමහරය දවසකට එක වේලක් වැළඳවා. අඩුම තර මේ දවසකට වේලක්වත් ආහාර අවශ්‍යමයි මේ ප්‍රතිපදාව පූරණය කරන්න නමුත්. නැත්තං ආහාර අහේනිය නිසා ප්‍රතිපදාව සම්පූර්ණ කරන්න අමාරුයි අන්න ඒක හින්ද සිව්පසයේ එපා ආහාර එපා කියලා ශික්ෂාපදයක් පනවන්න පුළුවන්කමක් නෑ. ආන්ගේ නිසා ප්‍රත්‍ය අකපැයි කියල ශික්ෂාපදයක් පනවන්ට බැරි නිසා වෙන දෙයක් සම්බන්ධයෙන් මේ ප්‍රශ්නය පැන නැගුණ නම් ඒ බුදුරජාණන් වහන්සේ තහනම් කරනවා. නමුත් මේ කාරණාව තහනම් කරන්න බෑ. දැඟර එක අවස්ථාවක සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන වෙලාවේ. එක භික්‍ෂූන් වහන්සේ නමක් ඉන්නවා ඈතට වෙලා. බණ අහනවා ඈතට වෙලා. බුදුරජාණන් වහන්සේ ඇහෝ ඇයි උන්වහසේ ඈතට වෙලා ඉන්නේ. අනික් හාමුදුරුවරු සඳහන් කළා ස්වාමීණී ලූුණු වලඳලා. උන්වහසේ ලූුණු වලඳලා. ලූුණු වලඳලා නිසා ලූුණු දුර්ගන්ධය නිතරම පැතිරෙනවා ළඟින්. ඒ හින්ද සංඝයාතරට එන්නේ නෑ. දැන් ඇතිකොට ලූුණු වලඳපු එක උන්වහන්සේට සංඝයායක එකට කටයුතු කරන්න බාධාවක් වෙලා. ආන්ගේ හින්ද භාග්‍යතුන් වහන්සේ ලූුණු වලඳන එක තහනම් කළා. ඒ බව විශේෂයෙන් සඳහන් කරනවා හැබැයි සමහරලාට මේ අපේ තියෙන ලූුණු නොවෙන්ඩ පුළුවන්. වෙන මීට වඩා සැර ලූුණු වර්ගයක් එදා කාලේ තිබුණ වෙන්ඩ පුළුවන්. එනිසා තමන්ගේ මාර්ගයට බාධාවක් නම් එක තහනම් කළා. එනම් මෙතන මේ ආහාරය මාර්ගයට බාධාවක් කර ගන්නවා සමහරු කියලා තහනම් කරන්න බැරිකමක් තියෙන. හේතුව තමයි දවසකට වේලක් හරි ආහාර අවශ්‍ය නිසා. අන්න ඒ නිසා අකැපයි කියල ශික්ෂාපදයක් පනවන්න බෑ. නමුත් සිව්පසේ තහනම් කරන්න බැරි නිසා ඇතැම් ආහාර වර්ග තහනම් කරලා තියෙනවා. සිව්පසේම තහනම් කරන්න බෑ. නමුත් සමහර ආහාර තහනම් කළා. අපි සඳහන් කළා වගේ ඒ ලූුණු වර්ගයක් තහනම් කරලා තියෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ තහනම් කරපු ඇතැම් මස් වර්ග තියෙනවා. මස් වර්ග 10ක් විතර බුදුරජාණන් වහන්සේ තහනම් කරලා තියෙනවා.
මේවාගේ සංඝයාට තහනම් කරපු ආහාර වර්ග තියෙනවා. මේ ආහාරය කය පවත්වන්ඩ මිසක් අනෙක් කටයුතුවලට බාධා කරන්න හේතුවක් නොවෙන්ඩ ඕනේ. අන්න ඒ නිසා සඳහන් කළා ආහාරයේ නමුත් පමණ දැනගෙන වළඳන්ට කියලා. කය පවත්ව ගණ්ඩයි වළඳන්නේ. පමණ ඉක්මෝල වැළඳෙව්වොත් මොකක් වෙයිද. පමණ ඉක්මෝල වැළඳුවොත් දහවලේ ධර්මශ්‍රවණය කරන්න බැරුවයනවා. ඒ වාඩි වෙලා ඉන්ඩ බෑ. කුස පිරිල වැඩි. නිදි කිරා වැටෙනවා. භාවනාවට හිත එකඟ කරන්න බැරුව යනවා. ආසනී වාඩි වුණාට නිදි කිරා වැටෙනවා. අගේ නිසා මේ ගන්න ආහාරය මේ කය පවත්වා ගණ්ඩයි. එහෙම නැතු ලෝකෝත්තර ගමනට බාධාවක් කර ගණ්ඩනමේ. ජීවත් වෙන්නේ ආහාරය පිණිස නෙමෙයි. නමුත් ආහාරයේ ජීවත්වීම සඳහායි. ඔය කාරණාව මනාව මතක තියෙන්ඩුවන. ජීවත්වෙන්නේ ආහාර සඳහා නෙමෙයි. නමුත් ආහාරය ජීවත්වීම සඳහායි. මම ජීවත්වෙන්නේ මේ සංසාරයෙන් එතරයන්ට මඟ පාදා ගැනීම සඳහායි. ඒකටයි ජීවිතය රැක ගණ්ඩ අවශ්‍ය. ඒකටයි මේ ජීවිතය වටින්නේ. ඕක තේරුම් නොගත්තාය. ආත්ම කෝටි ප්‍රකෝටි ගණනකින් යළි ලැබෙන්නේ නැති ශ්‍රේෂ්ඨ මනුස්්‍ය ජීවිතයක් බොහොම හොඳට ෂණ සම්පත් සහිතවම අරගෙන ඒක දන්නති හින්දා කාලි මැරිලයනවා. නොයෙක් හේතු නිසා මැරෙනවා. සිතූ පැතුූ දේවල් නොලැබුණ නිසත් මැරෙනවා. අම්මතාත්තා දොස් බස් කියපු නිසත් සියදි විහානි කරගන්නවා. තමන් කල්පනා කරපු කාමවස්තු නොලැබෙන නිසත් ජීවිතය නැති කරගන්නවා. වෙන තැනක හම්බවමු කියලා හිතලා සමහරලට දෙන්නෙක් එකට ජීවිතය නැති කරගන්නවා. නොත් කවදාවත්තේ ගොල්ලන්ට අය හම්බ වෙන්ඩ වෙන්නේ සංසාරි කවධාරය හම්බ වෙයි. එයාල බලාපොරොත්තුන විදියට හම්බෙන්ඩ වෙන්නේ වෙන්නේ නෑ. රාගයයි දේශයයි මෝහයයි පදනම් කරගෙන ජීවිතය නැති කරගෙන සතරපාය තමයි බොහෝ වෙලාවට නතර වෙන්ඩ වෙන්නේ. අන්න ඒ නිසා මේ ආහාරය මොකක් සඳහාද ගුණ පුරන්ඩ කය පවත්වා ගැනීම සඳහායි. භාගිතුන් වහසගේ අනුශාසනාව තමන්ගේ උදරයට තව බත්කටවල් දෙකක් තුනක් දාණ්ඩ පුළුවන් තරන් ඉඩ තියෙන වෙලාවේ ආහාරන් බහු කරන එක නවත්තන්න කියලා. ඉතුරු ටික සම්පූර්ණ කරන්න පැම්පානය කරහම මනාව සමතුලිත වෙනවා. එතකොට අපහසු නෑ. බොහොම සැහැල්ලුයි බොහොම පහසුයි ඒක මාර්ගයට බාධාවක් නෑ. පිනතින අන්න ඒ නිසා මම ධම්ම දායාද ප්‍රතිපදාව දේශනා කරන්නෙමි කියල සඳහන් කළා මහණෙනි. අන්න ඒ නිසා මේ ආමිෂ දායාද ප්‍රතිපදාව නෙමෙයි ධම්ම දායාද ප්‍රතිපදාව මම උඹලාට දේශනා කරනවා කියලා සඳහන් කළා. මේ ප්‍රතිපදාව ශික්ෂාකාමී කුලපුත්‍රයන්ටයි ශාසනය තුළ හික්මෙන්ඩ කැමති මේ ශාසනයෙන් ප්‍රයෝජනයක් අරගෙන ලැබුණ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන සසරින් මිදෙන්ඩ උත්සාහ කරන කුලපුත්‍රයන් සඳහායි මේ ප්‍රතිපදාව කියලා දේශනා කළා. පිඩතින සඳහන් කළා මෙතන කුලපුත්‍ර කියලා කියන්නේ කාටද. උසස් වූ කුලේක උපන් ජාති කුලපුත්‍රයෙන් ගැනයි මෙතන සඳහන් කරන්න. කුලපුත්‍රයා විශේෂයෙන් අපි බණ දහම් මහනකොට දහම් පොතපත කියවනකොට මේ කුලපුත්‍ර කියන වචනය අපිට අහන්ඩ ලැබෙනවා. එතකට කෞුද කුලපුත්‍රයෝ කියල සඳහන් කළේ මෙතන සඳහන් කරන උසස් වූ කුලයක උපන් ජාති කුලපුත්‍රයන්ටයි. ශාසනය එහෙම අයට හරි වටිනවා. එතකට උසස් කුලේක ඉපදුන හම කියල කියන්නේ බ්‍රාහ්මණ ශස්ත්‍රිය වෛශ්‍ය බ්‍රාහ්මණය රජවරු සිටුවරු මේ අයට නෙමෙයි කියන කාරණාව හොඳටම මතකතියා ගණ්ඩුවනේ. එහෙම නැත්තං උසස් කුල පුත්‍රයන්ටයි කියලකේ හම කෙනෙක් මිත්‍යා දෘෂ්ටියකට යන්න පුළුවන් තැනක බුදුරජාණන් වහන්සේ
කුලය ගරු කරන්නේ නෑ කියලා සඳහන් කළත් ඇතැම් තැන්වල උසස් කුල ගැන කතා කරලා තියෙනවා කියලා. මේ උසස් කුල කියලා කිව්වේ බ්‍රාහ්මණ කුලයටවත් ශාස්ත්‍රීය කුලයටවත් වෛශ්‍ය කුලයටවත් නෙවෙයි. එහෙනම් කාටද උසස් කුල කියලා මෙතන සඳහන් කළේ? මෙතන විශේෂයෙන් සඳහන් කරනවා උසස් වූ කුලයක උපන් ජාති කුල පුත්‍රයන්ටයි කියලා. උසස් කුල කිව්වේ ධර්මානුකූලව හික්මුණ පවුල් වල අය. මව්පියොත් හික්මිලා. දරුවොත් හික්මිලා. මව්පියොත් අකුසලයෙන් ඈත් වෙලා. දරුවොත් අකුසලයෙන් ඈත් වෙලා. ආන් එහෙම අකුසලයට පිටුපාලා කුසලයට ගරු කරන අයට තමයි මෙතන උසස් කුල පුත්‍ර කියන නම හම්බ වෙලා තියෙන්නේ. සාමාන්‍ය ජනතාවට වඩා උසස් පැවතුම් ඇති අය සාමාන්‍ය ජනතාවට වඩා උසස් පැවතුම් ඇති අයටයි කුල පුත්‍ර කියලා සඳහන් කළේ. ඒ කියන්නේ හැම ක්‍රියාවකදීම එහි යෙදිය යුතු ආකාරය මොකක්ද කියලා දන්නවා. තැනට සුදුසු විදිහට ඇඳගෙන යනවා. කතා කරන්න සුදුසු විදිහට කතා කරනවා. වැඩිහිටියෝ කතා කරනට මගින් පයින්නේ අනුන්ගේ කතාවකට හොරෙන් කන්දීගෙන ඉන්නේ නෑ. ඉඳගන්නකොට ඉඳගණ්ඩ සුදුසුම ක්‍රමය මොකක්ද කියලා දැනගෙන ඉඳගන්නවා. ඕනෑම තැනක ඉඳගණ්ඩ පහසු වෙන විදිහේ ඇඳුමක් ඇඳගෙන ඉන්නවා. සිට ගත යුතු තැන නොසැකව නොසිස්ව සිටගන්නවා. ගරු කළ යුතු කෙනාට මානයක් නැතුවම ගරු කරනවා. ආං එහෙම ප්‍රතිපදාවක පුරුදු වෙච්චායටයි මෙතන උසස් කුලයක් කියල සඳහන් කරන්නට යෙදුනේ. පිනතුනි ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙලා තියෙන නිසා ධම්ම දායාද සූත්‍රයේ ඇසුරු කරගෙන සිද්ධ කරන තුන්වෙනි ධර්ම දේශනාව. අපි මේ විදිහට නිමා කරමු. මේ උසස් දේශනාව ඇසුරු කරගෙන තව දේශනා ගණනාවක් ඉදිරියට සාකච්ඡා කරන්න අවස්ථාව යොදාගන්න වෙයි කියලා කල්පනා කරනවා. ඒ නිසා ඊළඟ කරුණු ටික ඊළඟ දේශනාවෙන් අපි සාකච්ඡා කරමු.